මේ අප ඔබ වෙත ඉදිරිපත් කරන සිව්වන කැසට් පටයයි. මේ යටතේ අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබේ නිබන්ධන පිටකවරයෙහි එපා මට ඔබවත් ඔබේ ආලයවත් යන ප්‍රකාශය සඳහන් නිබන්ධනයේ අන්තර්ගතයයි. I want neither you nor your love, cause you only want my money, not the pure love. එපා මට ඔබවත් ඔබේ ආලයවත්. පිරිසිදු ආලය නොව මුදල් පමණි ඔබට ඇවැසි. I want neither you nor your love. neither භාවිතය තුළ වාක්‍යයේ අදහස සම්පූර්ණයෙන්ම නැත යන අර්ථයට හැරෙනවා. ඒ අනුව වාක්‍ය ආරම්භ වන්නේ I want ලෙස වුවත් එමගින් ගම්‍ය වන්නේ මට එපා යන අදහසයි. I want neither you nor your love. ඔබවත් ඔබේ ආලයවත් මට එපා. Cause you only want my money. එහි cause ලෙස කෙටි වී තිබෙන්නේ because යන පදයේ කෙටි කිරීමයි. නිසා යන අදහසේ මගින් ප්‍රකාශ වෙනවා cause you only want my money. ඔබට අවශ්‍ය මගේ මුදල් විතරයි. Not the pure love. පිරිසිදු ආලය නොවේ. එහි pure යන පදය පිරිසිදු නැතහොත් සුපිරිසිදු යන අදහසයි ලබා දෙන්නේ. Not the pure love. සුපිරිසිදු ආලය නොවේ. නිබන්ධනයේ පළමු පිටුවටයි ඔබේ අවධානය අප යොමු කරවන්නේ will have to යටතේ පෙන්වා තිබෙන වාක්‍ය රටාව. යමක් කරන්න සිද්ධ වෙයි යන අදහස මෙමගින් ප්‍රකාශ වෙනවා. වාක්‍ය රටාවක් ලෙස ඉතාමත් සරල යොමුවකටයි අදාළ වාක්‍ය රටාව පිළිබඳව මෙහි අප ඔබේ අවධානය යොමු කොට ඇත්තේ. මෙහිදී have to වාක්‍ය රටාවේ අනාගත කාලය ලෙසත් මෙය හඳුන්වන්නට පුළුවනි. යමක් කරන්න සිද්ධ වෙනවා නැතම් කරන්න ඕනේ කියන අදහස වර්තමාන කාලෙදී ලබා දෙන have to වාක්‍ය රටාවේ අනාගත කාලය will have to ලෙසයි භාවිතා වෙන්නේ. මෙහි විශේෂත්වයක් වෙනවා කිසි විටක has to භාවිතා නොවීම. will have to ලෙස පමණයි භාවිතා වන්නේ. will has to කියලා භාවිතයක් යෙදෙන්නේ නැහැ. එනම් will වලට පසුව has යෙදීමක් ඉංග්‍රීසියෙහි කොතැනකවත් දකින්නට නැහැ. will වලට පසුව have පමණයි යෙදිය හැක්කේ. ඒ අනුව මේ වාක්‍ය රටාව will have to වාක්‍ය රටාව වෙනවා. සිද්ධ වෙයි. අනාගතයේදී යමක් කරන්න සිද්ධ වෙයි නැතහොත් කරන්න වෙයි යන අදහස ලබා ගැනීමටයි මේ බස්වහර යොදා ගැනෙන්නේ. ඔයාට යන්න වෙයි ගෙදර. ඔයාට නවත්තන්න වෙයි මේ සම්බන්ධය බොහොම ඉක්මනට. ඔයාට අහන්න වෙයි කාගෙන් හරි මේ ගැන මම දන්නේ නැහැ. මෙබඳු ප්‍රකාශ මේ වාක්‍ය රටාවෙන් ප්‍රකාශ වෙනවා. මෙහි නිර්මාණ විදිහ ප්‍රධාන පියවර 3කට අප ගොනු කොට තිබෙනවා. උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. දෙවනුව will have to යන කොටසට යොමු විය යුතුයි. තුන්වනුව ක්‍රියාමූලය නැතහොත් ක්‍රියා ධාතුව ලෙස හඳුන්වන අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. එනම් ing නැති වර්තමාන ක්‍රියාරූපය. උක්තය හෙවත් ක්‍රියාව කරන්නා එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. කමල් නිමල් සීතා ගීතා පත්මා රාණී රංජනී සබීතා චන්ද්‍රිකා සනත් වැනි පද නැතහොත් I we he she you it they වැනි පද මම අපි ඔහු ඇය යනාදී තේරුම් දෙන. දෙවනුව යෙදිය යුතුයි will have to යන කොටස. තුන්වනුව ක්‍රියාමූලය නැතහොත් ක්‍රියා ධාතුව. ඔයාට යන්න වෙයි ගෙදර. you will have to go home. වාක්‍ය ආරම්භ වන්නේ you ලෙසයි. දෙවනුව will have to. තුන්වනුව ක්‍රියාමූලය go ලෙස යෙදුනා. ඔයාට යන්න සිද්ධ වෙයි ගෙදර. you will have to go home. කාර්යාලයකදී උවත් ඔබ අතින් යම් අතපසුවීමක් සිදු වූ විට ඔබේ සගයෙක් ඔබට කතා කළ හැකි වාක්‍යයක් මචං ඔබට ගෙදර යන්න වෙයි ප්‍රවේශම් වයන්. you will have to go home. be careful. ඔයාට කරන්න සිද්ධ වෙයි මොනවා හරි. you will have to do something. කසාද බඳින්න කලින් පෙම්වතිය කරන යෝජනාව වෙන්න පුළුවන්. ඔයාට රස්සාවක් හොයාගන්න සිද්ධ වෙයි. you will have to find a job. සොයා ගන්නවා ක්‍රියාපදය find. ඔයාට සොයා ගන්න සිද්ධ වෙයි රස්සාවක්. you will have to find a job. අපිට නවත්තන්න සිද්ධ වෙයි මේ සම්බන්ධය. අපේ දෙමව්පියෝ කැමති නැහැ. we will have to stop this affair. our parents don't like. ඒ වාක්‍ය දෙක because වලින් සම්බන්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. අපිට නවත්තන්න සිද්ධ වෙයි මේ සම්බන්ධය. we will have to stop this affair because our parents don't like. රජයට සිද්ධ වෙයි වෙනස් කරන්න එහි සැලසුම්. the government will have to change its plans. එහි සැලසුම් යන්න යෙදීමේදී වාක්‍ය ආරම්භයේ රජය වූ නිසා එහි යන අදහස අප ලබා ගත්තේ its යන ප්‍රකාශයෙන්.
රජයට සිද්ධ වෙයි වෙනස් කරන්න එහි සැලසුම්. The government will have to change its plans. වාක්‍ය ආරම්භය the government ලෙස යෙදුනා. දෙවන පියවර will have to, තුන්වන පියවර ක්‍රියාමූලය change. will have to ලෙස යෙදීමේදී to නිපාතය ළඟින්ම ඊළඟට යොදන්නේ ක්‍රියාපදයයි. මේ පියවර තුන කිසි විටක අමතක කරන්න එපා. වාක්‍ය නිර්මාණයට සම්බන්ධ පියවර තුන. ඔබේ නිබන්ධනයේ පෙන්වා තිබෙන උදාහරණ කීපයකට මා ඔබේ අවධානය යොමු කරන්නම්. Now I would like to draw your attention for the some of the examples given here on the first page of your etude. First example given here, ඔයාට යන්න වෙයි ගෙදරාද. You will have to go home today. දෙවන නිදසුන, ඔයාට නවත්තන්න වෙයි මේ සම්බන්ධය බොහොම ඉක්මනට. You will have to stop this affair very soon. තුන්වැන්න, ඇයට කරන්න වෙයි මොනවා හරි මේකට. She will have to do something for this. වාක්‍ය ආරම්භ වුණා she ලෙස. දෙවන පියවර will have to, ක්‍රියාමූලය do, කරනවට ක්‍රියාපදය. ඇයට කරන්න සිද්ධ වෙයි she will have to do. ඇයට මොනවා හරි කරන්න සිද්ධ වෙයි she will have to do something. මේකට කියලා අපි කියනවා for this කියලා. එහි ටයන්නේ අදහස for වලිනුයි ගන්නෙ. මේකට for this. සිව්වන උදාහරණය, රනිල්ට හිරේ යන්න වෙයි. සිංහලයා රනිල්ට හිරේ යන්න වෙයි කිව්වට ඉංග්‍රීසිය මෙය වෙනස් ආකාරයකටයි බහුලව ප්‍රකාශ කරන්න. රනිල්ට හිරේ ඉන්න වෙයි කියලායි මේ ප්‍රකාශය ඉංග්‍රීසියේ යෙදෙන්නේ. සිංහලයත් කියනවා රනිල්ට හිරේ තපින්න වෙයි කියලා. මෙහිදී යෙදෙන ක්‍රියාපදය be. ඔබ දන්නවා ඊසෑම්මා යන වචනවල මව් ක්‍රියාපදය වන be ඉන්නවා යන අදහස ලබා දෙනවා. ඒ අනුව රනිල්ට හිරේ ඉන්න වෙයි හෙවත් රනිල්ට හිරේ තපින්න වෙයි කියලා අපි කියනවා රනිල් will have to be in prison. රනිල් will have to be in prison. in jail ලෙසත් එම යොදන්නට පුළුවනි. රනිල්ට හිරේ යන්න සිද්ධ වෙයි. රනිල් will have to be in jail. ඔයාට හිරේ යන්න සිද්ධ වෙයි. you will have to be in jail. මේ will have to වාක්‍ය රටාව have to වාක්‍ය රටාවේ අනාගත කාලය සිද්ධ වෙයි යන අදහසයි ලබා දෙන්නේ. අප සූදානම් ඔබේ අවධානය යොමු කරන්නට දෙවන පිටුවේ පෙන්වා තිබෙන වාක්‍ය රටාවට. මෙය seem to have ලෙස අප හඳුන්වා දී තිබෙන සුවිශේෂී වාක්‍ය රටාවක්. seem යන පදය පමණක් අප සලකා බැලුවහොත් seem යනු ඉංග්‍රීසියෙහි ප්‍රධාන ක්‍රියාපදයක් වගේ පේනවා යන අදහස ලබා දෙන්න. වගේ පේනවා seem. seem to have වාක්‍ය රටාව අප යොදාගන්නේ සිදු වී අවසන් වුණු ක්‍රියාවන් පිළිබඳව. මම නැවත සඳහන් කරන්නම්. සිදු වී අවසන් වුණු ක්‍රියාවන් පිළිබඳව එහෙම සිද්ධ වෙලා වගේ පෙනෙන්නේ නැතහොත් කරලා වගේ පේන්නේ යන අදහස ලබා ගැනීමටයි. නාමලී ඇවිල්ලා වගේ පේන්නේ. ශාන්ත ගිහිල්ලා වගේ පේන්නේ. නාමල් කරලා වගේ පේන්නේ මොනවා හරි. ඔයා මොනවා හරි දැකලා වගේ මැනිකා නාලා වගේ. දැන් මේ ප්‍රකාශවල ක්‍රියාව සිදු වී අවසන් බවටයි ඉඟි කෙරෙන්නේ. මේ සිදු වී අවසන් වුණු ක්‍රියාව පිළිබඳව ඒ වගේ පේන්නේ යනුවෙන් අදහස් පවසන විශේෂ බස්වහරයි මේ. මෙහිදී වාක්‍ය නිර්මාණය සම්බන්ධ පියවර තුනක් අප දක්වා තිබෙනවා. ඊටාම දැඩි අවශ්‍යතාවයක් වෙනවා වාක්‍ය නිර්මාණයට සම්බන්ධ පියවර ප්‍රබලව මතකේ රඳවා ගැනීම. seem to have වාක්‍ය රටාවේදී වාක්‍ය ආරම්භ වන්නේ උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන්. උක්තයෙන් ආරම්භ කරන්න එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. සංජීව, සබීතා, චන්ද්‍රිකා, ධම්මික වැනි පද වාක්‍ය ආරම්භයට යෙදෙනවා. දෙවනුව යෙදෙනවා seem to have හෝ seems to have යන කොටස් දෙකෙන් එකක්. මෙහිදී උක්තය ඒක වචන නම් seem යන ක්‍රියාපදයාග s શબ્දයක් යෙදිය යුතුමයි. නාමලී seems, වසන්ත seems, ප්‍රසන්න seems, he seems, she seems. වාක්‍ය ආරම්භය ඒක වචනයක් වෙනවා නම් seem අග s શબ્දය යෙදෙනවා. ඒ අනුව ඇය ඇවිල්ලා වගේ පේන්නේ යන අදහස අප පළ කරන්නේ she seems to have come. වාක්‍ය ආරම්භ වුණා she ලෙස ඒක වචන ආරම්භයක්. දෙවන පියවර seems to have. තුන්වනුව ක්‍රියාපදයේ past participle අවස්ථාව. මෙහි නිර්මාණ විදිහ මා නැවත මතකයට නගන්නම්. උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. දෙවනුව seem to have හෝ seems to have යන කොටස් දෙකෙන් එකක් යොදන්න. තුන්වනුව අදාළ ක්‍රියාපදය past participle අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය ලෙස අප හඳුන්වන අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. ඒ අනුව නාමලී ඇවිල්ලා වගේ පේන්නේ යන අදහස අප පළ කරන්නේ නාමලී seems to have come.
කම් යන ක්‍රියාපදයේ past participle අවස්ථාව කම් ලෙසමයි යෙදෙන්නේ. එය වෙනස් වන්නේ නැහැ. ශාන්ත ගිහිල්ලා වගේ ශාන්ත seems to have gone. normally කොහේ හරි ගිහිල්ලා වගේ normally seems to have gone somewhere. චතුරිකා ඇවිල්ලා වගේ වේලාසනින් චතුරිකා seems to have come early. ඔබ දන්නවා you සම්මත බහුවචනයක් බව. සම්මත බහුවචනයක් වන you වාක්‍ය ආරම්භයට යෙදුනහොත් දෙවන පියවර seem to have ලෙසයි යෙදෙන්නේ. එනම් seem අගට s අකුර යෙදෙන්නේ නැහැ. ඔයා ඇවිල්ලා වගේ වේලාසනින් you seem to have come early. මේ ප්‍රකාශය තුළ you බහුවචන ආරම්භයක් ලෙස සැලකෙන නිසා දෙවන පියවර seem අගට s අකුරක් යෙදෙන්නේ නැහැ. ඔයා නාලා වගේ මේ ප්‍රකාශය බලමු. මෙහිදීත් you ආරම්භක ප්‍රකාශය ලෙස යෙදෙන විට දෙවන පියවර seem to have, තුන්වන පියවර take a bath, past participle අවස්ථාව taken a bath. නානවා take a bath, past participle is taken a bath. ඔයා නාලා වගේ you seem to have taken a bath. You seem to have taken a bath. බලන්න මෙහි පළමු නිදසුන නිබන්ධනයේ දෙවන පිටුවේ පෙන්වා තිබෙන ශානි ඇවිල්ලා වගේ පෙනෙන්නේ. ඒක වචන ආරම්භයක්. ශානි seems to have come. වාක්‍ය ආරම්භ වුණා ශානි ලෙස. දෙවන පියවර seem මග s අකුර යෙදුණා. ශානි seems to have come. කිසි විටක මෙහි have යන පදය නම් has බවට පත්වන්නේ නැහැ. දෙවන නිදසුන නාලිකා ගිහිල්ලා වගේ පේන්නේ. නාලිකා seems to have gone. වාක්‍ය ආරම්භ වෙනවා නාලිකා ලෙස. දෙවන පියවර seems to have, go past participle is gone. නාලිකා ගිහිල්ලා වගේ පේන්නේ. නාලිකා seems to have gone. තුන්වන නිදසුන ඇය වෙනස් කරලා වගේ පේන්නේ. ඇගේ අදහස she seems to have changed her idea. වාක්‍ය ආරම්භ වුණා she ලෙස. ඒක වචන ආරම්භයක්. දෙවන පියවර seems to have, ඉන් අනතුරුව change යන ක්‍රියාපදය d අකුර සහිතව change ලෙස යෙදුණා. එනම් changed ලෙසයි යෙදිය යුතු වන්නේ. ඇය වෙනස් කරලා වගේ පේන්නේ ඇගේ අදහස she seems to have changed her idea. සිව්වෙනි උදාහරණය කවුදෝ ඇවිල්ලා වගේ පේන්නේ. somebody seems to have come. somebody නිත්‍ය ඒක වචනයක් ලෙසයි සලකන්නේ. seem මග s අකුර එකතු වෙන්නම ඕනේ. කවුදෝ ඇවිල්ලා වගේ පේන්නේ. somebody seems to have come. මේ ඔබේ නිබන්ධනයේ මුද්‍රණය වී ඇත්තේ came ලෙසයි. එය වැරදි. it's a mistake. it should be come. එය come වෙන්න ඕනේ. past participle අවස්ථාව come කියලාමයි යෙදෙන්නේ. come යන ක්‍රියාපදේ come come. කවුදෝ ඇවිල්ලා වගේ පේන්නේ. somebody seems to have come. ඔයා නාලා වගේ පස්වෙනි නිදසුන බහුවචන ආරම්භයක් ලෙසයි you සලකන්නේ. you seem to have taken a bath. ඔයා නාලා වගේ you seem to have taken a bath. මීළඟට අප සූදානම් ඔබේ අවධානය යොමු කරන්නට තුන්වෙනි පිටුවේ පෙන්වා තිබෙන වාක්‍ය රටාවට මෙය seem to be ලෙස හඳුන්වා දී තිබෙන සුවිශේෂී බස්වහරක් seem to have වාක්‍ය රටාවට යම් ඥාති සම්බන්ධතාවයක් පෙන්වනවා. මෙහිදීත් seem යන වචනය වගේ පේනවා යන අදහස ලබා දෙන ක්‍රියාපදයමයි. seem to be වාක්‍ය රටාව අප යොදාගන්නේ සිදුවෙමින් පවතින ක්‍රියාවන් පිළිබඳව. මම නැවත සඳහන් කරන්නම්. සිදුවෙමින් පවතින ක්‍රියාවන් පිළිබඳව වගේ පේන්නේ යන අදහස ලබා ගැනීමටයි. නාමලී එනවා වගේ පේන්නේ. වසන්ත වැඩ වගේ පේන්නේ. කාංචනා නිදි වගේ පේන්නේ. ඔයා නිදි වගේ පේන්නේ. සමහර විට යම් යම් ක්‍රියාවන් සිදුවෙන බව පෙනිපෙනිත් අපි කතා කරනවා. ඔයා නානවා වගේ. මැනික වැඩ වගේ. ඔයා කනවා වගේ. මේ නිදසුන් වල ක්‍රියාව සිදුවන බව පෙනිපෙනිත් සිදුවෙන බව වගේ පේනවා කියලා කතා කිරීමක් සිදුවෙනවා. මෙය සිංහලයේ මෙන්ම ඉංග්‍රීසියෙත් පවතින බස්වහරක්. seem to be වාක්‍ය රටාවේ නිර්මාණ විදිහට අපි අවධානය යොමු කරමු. ප්‍රධාන පියවර 3කටයි නිර්මාණය සිදුවන්නේ. උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. firstly the subject. එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. කමල් නිමල් සීතා ගීතා පත්මා රාණී වැනි පද නැතහොත් I we he she you it they වැනි පද. දෙවන පියවර seem to be හෝ seems to be කොටස් දෙකෙන් එකක්.
ඔබ දන්නවා seems to be ලෙස seem මග s අකුරක් යෙදෙන්නේ උක්තය ඒක වචන වන විටයි. තුන්වන පියවර ක්‍රියාපදයේ යෙදිය යුතු වෙනවා ing සහිතව seem to be රටාවේදී ක්‍රියාපදයක් යොදන්නේ නම් එය ing සහිත විය යුතුමයි. ඒ අනුව අපි කතා කරනවා කවුද එනවා වගේ පේන්නේ? somebody seems to be coming. somebody නිත්‍ය ඒක වචනයි. එනිසා දෙවන පියවර seems to be seem අග s අකුර යෙදිය යුතුමයි. මෙහි b යන පදය ආධාරකයක් ලෙස පමණයි යෙදෙන්නේ. කවුදෝ එනවා වගේ පේන්නේ somebody seems to be coming. ඔයා වැඩ වගේ you seem to be working. ඔයා බරටම වැඩ වගේ you seem to be doing bloody well. සාමාන්‍යයෙන් bloody යන වචනය අවලං යන අදහස ලබා දුන්නත් මෙහි අදහස වන්නේ ඔයා අවලං වැඩ කරනවා වගේ කියන එක නම් නොවේ. doing bloody well යන ඉංග්‍රීසි සම්ප්‍රදාය බරටම වැඩ හෙවත් මරු පහට වැඩ යන අදහසයි ලබා දෙන්නේ. ඒ අනුව අපි කතා කරනවා ඔයා බරටම වැඩ වගේ you seem to be doing bloody well. ඔයා වැඩ වගේ ලෙස පමණක් සඳහන් කරන්නේ නම් you seem to be working. ඔයා වැඩ වගේ මෙහි you සම්මත බහුවචනයක් ලෙස සලකන නිසා මධ්‍යම පුරුෂය වන youට පසුව seem to be ලෙසයි යෙදෙන්නේ. seem මග s අකුරක් යෙදෙන්නේ නැහැ. මෙහි තුන්වන නිදසුන අප පෙන්වා තිබෙන්නේ ඔයා නිදි වගේ යන උදාහරණයයි. ඔයා නිදි වගේ ඒයි නැගිටිනවා you seem to be sleeping. hey get up. එහි get up වෙනුවට අවශ්‍ය නම් ඒ සඳහා සමාන ක්‍රියාපදයක් වන wake up යන පදයක් යොදන්නට පුළුවන්කම තියෙනවා. ඔයා කල්පනා කරනවා වගේ මොනවා හරි you seem to be thinking something. මෙය seem to have රටාව නොවේ. seem to be සිදුවෙමින් පවතින ක්‍රියා නියෝජනයයි මෙහි සිදුවන්නේ. මේ ලෙසම අපි කතා කොට තිබෙනවා 6 වෙනි නිදසුනේහි ඒක වචන උදාහරණයක් ලෙස සුලෝචනා මොනවා හරි කරනවා වගේ පේන්නේ. සුලෝචනා seems to be doing something. බබා අඬනවා වගේ පොඩ්ඩක් බලන්න. the baby seems to be crying. just see චුට්ටක් බලන්න. just see චුට්ටක් බලන්න. the baby seems to be crying. the baby ඒක වචන ආරම්භයක්. දෙවන පියවර seems to be ලෙසයි යෙදිය යුතු වන්නේ. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ නිබන්ධනය සිව්වන පිටුව would have liked වාක්‍ය රටාවටයි. මෙය තවත් සුවිශේෂී බස්වහරක් අප ඔබට හඳුන්වා දෙන. would have liked වාක්‍ය රටාව තුළ ගම්‍ය වන්නේ අතීතයේදී කැමැත්තෙන් සිටියමුත් කරන්නට බැරිවුණු ක්‍රියා පිළිබඳවයි. ආසාවෙන් ඉඳලා කැමැත්තෙන් ඉඳලා කරගන්න බැරි දේ අනන්තවත් ඔබේ ජීවිතයේ තියෙනවා. කරගන්න බැරි උණු දේ අනන්තවත් ඔබේ ජීවිතයේ තියෙනවා. මෙබඳු සිද්ධීන් පිළිබඳව කතා කරන්නේ would have liked වාක්‍ය රටාව යොදාගෙනයි. කැමැත්තෙන් හිටියා කරගන්න බැරි වුණා කියන අදහස මෙහි ප්‍රකාශ වෙනවා. මං කැමැත්තෙන් හිටියේ ඔයාව මුණ ගැහෙන්න. I would have liked to meet you. නමුත් මට ඔයාව මුණ ගැහෙන්න බැරි වුණා. ඊට කලින් ඔයා විදේශගත වුණා. සුද්දෙක් බැඳලා රට ගියා. ඒ නිසා මට ඔයාව මුණ ගැහෙන්න බැරි වුණා. ඇමරිකාවට කෝල් කරලා මං ඔයාට කියනවා මම ආසාවෙන් හිටියේ මං කැමැත්තෙන් හිටියේ ඔයාව මුණ ගැහෙන්න. I would have liked to meet you. මේ would have liked වාක්‍ය රටාව තුළ භාවිත අවස්ථා නැත්නම් භාවිත ප්‍රවණතා දෙකක් අපි පෙන්වනවා. එක අවස්ථාවක අපි පෙන්වන්නේ ක්‍රියාව කරන්නට ආසාවෙන් හිටියා කරගන්නම බැරි වුණා. ඒ අදාළ ක්‍රියාව කරන්න කලින් අදාළ තැනැත්තා මිය ගියා. එහෙම නැත්නම් නැවත කිසිසේත් මේ අවස්ථාව ඔබට උදා වෙන්නේ නැහැ. එබඳු අදහසකුත් would have liked රටාවේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහි ලබාගත හැකි දෙවන අදහස වන්නේ ආසාවෙන් හිටියා. කැමැත්තෙන් හිටියා කලින් කරගන්න බැරි වුණා. නමුත් දැන් මේ මොහොතේ ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න අවස්ථාව ඔබ හමුවේ තියෙනවා. මෙතනදී අර කලින් කැමැත්තෙන් හිටපු බව මතක් කරලා පටන් ගන්නකොට පොඩි පිකප් එකක් තියෙනවා. අන්න ඒ ආකාරයටත් would have liked යොදා ගන්න. මං කැමැත්තෙන් හිටියේ ඔයාගේ දුව මුණ ගැහෙන්න. කෝ ඔයාගේ දුව? දැන් දුවත් එක්ක අම්මා ඇවිල්ලා දුව ඉස්සරහා ඉන්නේ. දැන් අවස්ථාව තියෙනවා. කලින් කැමැත්තෙන් හිටපු බව මතක් කරලා පටන් ගන්නවා. I would have liked to meet your daughter. Where is your daughter? කෝ ඔයාගේ දුව? Where is Sanjeevani? කෝ සංජීවනි? සංජීවනි දැන් ඉස්සරහා ඉන්නවා. ගේ ආලින්දේ ඉන්නවා. නිවසේ ආලින්දේ ඉන්නවා. මෙතනදී කතා කරන පුද්ගලයා කියන්නේ ඔහු කැමැත්තෙන් සිටි බවයි.
මෙලෙස යදාළ අවස්ථාව Taman ඉදිරියේ තියෙද්දිත් මේ බස්වහර යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙහිදී නිර්මාණ විදිහ ප්‍රධාන පියවර 3කටයි සම්බන්ධ වන්නේ. උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. ඉංග්‍රීසියේ ඉතාමත් බහුලව කර්තෘකාරක සම්ප්‍රදාය හෙවත් කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නාගෙන් වාක්‍ය ආරම්භ කිරීම සිදු කරනවා. උක්තයෙන් ආරම්භ කරන්න දෙවන පියවර would have liked, තුන්වන පියවර ක්‍රියාපදය ක්‍රම දෙකකට යොදනවා. ක්‍රියාපදය to නිපාතයෙන් සම්බන්ධ කරලා ගන්න පුළුවනි. නැතහොත් ක්‍රියාපදය ing සහිතව යොදන්න පුළුවනි. ක්‍රම දෙකකට ක්‍රියාපදය හසුරු වෙනවා. උක්තයෙන් ආරම්භ කරන්න දෙවන පියවර would have liked, තුන්වන පියවර ක්‍රියා මූලය to නිපාතයෙන් to go, to come, to do, to think, to give, to run යනාදී වශයෙන්, එසේත් නැත්නම් to නොමැතිව coming, going, working, running යනාදී වශයෙන්ොත් සම්බන්ධ කළ හැකි. මම කැමැත්තෙන් හිටියේ ගත කරන්න පසුගිය සතියන්තය ඔයත් එක්ක. මෙහි තුන්වන නිදසුනයි ඒ I would have liked to spend last weekend with you. I would have liked to spend ගත කරනවා ක්‍රියාපදය spend. I would have liked to spend last weekend with you. would have liked වාක්‍ය රටාවේදී liked යන පදය දී ශබ්දයේ සහිතවයි යෙදී තිබෙන්නේ. එහි ඊළඟ ක්‍රියාපදය නැතහොත් දෙවන ක්‍රියාපදය to නිපාතයෙන් සම්බන්ධ කළ යුතු වෙනවා. මං කැමැත්තෙන් හිටියේ වාට උදව් කරන්න. මේ මෙහි සිව්වන උදාහරණය. I would have liked to help you. නැතහොත් එයම යෙදිය හැකි I would have liked helping you. නමුත් ඔයා මගේ උදව් ඉල්ලුවේ නැහැ. But you didn't ask for my help. ඉල්ලනවා ask for. ඔයා ඉල්ලුවේ නැහැ. You didn't ask for. ඔයා ඉල්ලුවේ නැහැ මගේ උදව්ව. You didn't ask for my favor. උදව්ව favor ලෙසත් ගත හැකි. ඔයා ඉල්ලුවේ නැහැ මගේ උදව්ව. You didn't ask for my favor. පස්වන නිදසුන මෙහි පෙන්වා තිබෙනවා ඈ කැමැත්තෙන් හිටියේ මෙහි එන්න. She would have liked coming here. එයම වරහන් තුල දී තිබෙන ආකාරයට she would have liked to come here ලෙසත් දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේ would have liked වාක්‍ය රටාව අතීතයේ කැමැත්තෙන් සිටියමුත් කරගන්නට බැරි වුණු දේ පිළිබඳව කතා කරන බස්වහරයි. ඊළඟට අප යමු පස්වන පිටුවට. එහි පෙන්වා තිබෙන care for යන ක්‍රියාපදයේ සුවිශේෂී භාවිතය. care for යනු දෙපද ක්‍රියාපදයක්. පද දෙකකින් සමන්විත ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් පිළිබඳව සුවිශේෂීව අපි කතා කරන්නේ ඇයි? care for යන ක්‍රියාපදය ඉතාමත් බහුලව යෙදෙන්නේ නැත යන අර්ථයටයි. ප්‍රශ්නාර්ථයටත් එහි යම් නියෝජනයක් තිබෙනවා. ඇත යන අර්ථයට යෙදෙන්නේ නැහැ යන කාරණය නොවේ අපි මෙහි කියන්නේ. ඉතාමත් බහුලව එය නැත යන අර්ථයට යොදා ගන්න. මීට සමගාමී සිංහල වහර ලෙස අප පෙන්වන්නේ සිංහලයේ අප කතා කරන එලවන්නේ නැහැ හෙවත් පන්නන්නේ නැහැ යන වහරයි. ඔය මං වැඩිය එලවන්නේ නැහැනේ කෙල්ලන්ට. ඔය මං වැඩිය එලවන්නේ නැහැ කොල්ලන්ට. මේ අපේ සමහර ගැහැණු ළමිස්සියෝ කතා කරන අදහස් මම වැඩිය එලවන්නේ නැහැ කොල්ලන්ට. මං වැඩිය කෑමට පන්නන්නේ නැහැනේ. කෑමට පන්නන්නේ නැහැ හෙවත් කෑමට එලවන්නේ නැහැ. මේක ඉංග්‍රීසිය අපි කතා කරන්නේ I don't care for foods ලෙසයි. මම එලවන්නේ නැහැ කොල්ලන්ට. I don't care for boys. මෙලෙස පවසන ගැටිස්සිය අදහස් කරන්නේ නැහැ හෙට අනිද්දා දසසිල් වෙන්නට සූදානමක් තිබෙන බව. එයා වැඩිය එලවන්නේ නැහැ කියලායි කියන්නේ. මං වැඩිය එලවන්නේ නැහැ කෙල්ලන්ට. I don't care for girls. වැඩිය කෙල්ලන්ට එලවන්නේ නැහැ. ඒත් සම්බන්ධතා ගොඩනගා ගන්න යම් උත්සාහයක ඉන්නවා වෙන්නට පුළුවනි. එලවලා යන්නේ පන්නන්නේ. ඒ දේ මතම නැහෙන්නේ නැහැ. ඊට දැඩි ආසාවකින් කටයුතු කරන්නේ නැහැ යන්නයි මෙහි ප්‍රකාශ වෙන්නේ. මං වැඩිය චීන කෑමවලට එලවන්නේ නැහැ. චීන කෑමවල තෙල්නේ. I don't care for Chinese foods. මම චීන කෑමවලට වැඩිය එලවන්නේ නැහැ. මේ වාක්‍ය රටාවට ක්‍රියාපදයක් සම්බන්ධ කරනවා නම් යම් ක්‍රියාවකට වැඩිය එලවන්නේ නැහැ කියලා. මතකයට ගන්න හොඳින් දැඩිව මතකේ රඳව ගන්න ක්‍රියාපදය ing සහිතවමයි යෙදිය යුතු වන්නේ. මං වැඩිය එලවන්නේ නැහැ ටීවී බලන්න. I don't care for watching TV. watch නොවේ ing සහිතව watching කියලා යෙදෙන්න ඕනේ. මං වැඩිය එලවන්නේ නැහැ ටීවී බලන්න. I don't care for watching TV. මං වැඩිය එලවන්නේ නැහැ කතා කරන්න කෙල්ලොත් එක්ක. I don't care for talking with girls. මං වැඩිය එලවන්නේ නැහැ ක්‍රිකට් ගහන්න. I don't care for playing cricket. නැත යන අර්ථයට වාක්‍ය යෙදෙන නිසා
don't care for ලෙසයි යෙදුනේ I සමග. හේතුව උත්තම පුරුෂය වන I සම්මත බහුවචනයක් ලෙසයි බොහෝ රටාවල සලකන්නේ. ඒ නිසා I don't care for. We don't care for. අපි වැඩිය එලවන්නේ නැහැ කිසිම දෙයකට. We don't care for anything. නමුත් ඒක වචනයේදී මේ යෙදිය යුතු වන්නේ doesn't care for ලෙසයි. ඇය වැඩිය එලවන්නේ නැහැ කිසිම දෙයකට. She doesn't care for anything. මගේ දුව වැඩිය එලවන්නේ නැහැ කොල්ලන්ට. My daughter doesn't care for boys. මගේ පුතා වැඩිය එලවන්නේ නැහැ ලියුම් වලට. My son doesn't care for letters. ඒ අම්මලා දරුවන් ගැන හිතන විදිහ. කෙසේ නමුත් එලවන්නේ නැහැ, පන්නන්නේ නැහැ. මෙහි ප්‍රධාන අදහස ලෙස අප පෙන්වනවා. නමුත් ඔබේ නිබන්ධනයේ මා මේ විග්‍රහ කොට තිබෙන්නේ කැමැති කියන වචනය අනුසාරයෙන්. නමුත් සැබවින්ම මේ පිළිබඳව පරිපූර්ණ චිත්‍රයක් ගන්නට මම මේ ඉදිරිපත් කරන විග්‍රහය ඔබට අත්‍යවශ්‍යයි. නිබන්ධනයේ දක්වා තිබෙන විග්‍රහය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. like යන වචනයට සමාන භාවිතයක් ලෙස care for දැක්වීම. ඔබේ නිබන්ධනයේ පළමු නිදසුන අප පෙන්වා තිබෙන්නේ ඔයා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති නෑ නේද? You don't care for science fictions, do you? එහි do you ලෙස යෙදෙන්නේ question tag එක නේද කියන අදහසේ මගින් ගාම්‍ය වෙනවා. You don't care for science fictions, do you? ඔයා වැඩිය විද්‍යා ප්‍රබන්ධ වලට එළවන්නේ නැහැ නේද? එය විද්‍යා ප්‍රබන්ධ යන අදහසින් science fictions විය යුතුයි. එනම් fiction යන වචනයාගේ එස් අකුරක් යෙදිය යුතුයි. දෙවන නිදසුන මෙහි පෙන්වා තිබෙන මම කැමති නෑ මෙහි ජීවත් වෙන්න. I don't care for living here. එහි අදහස වන්නේ සැබෑ අදහස වන්නේ මං වැඩිය එළවන්නේ නෑ මෙහෙම ඉන්න ඕනේ කියලා. අවස්ථාවක් ලැබුණොත් සංක්‍රමණය වෙනවා, රට යනවා යන අදහස එහි ප්‍රකාශ වෙනවා. ඔයා කැමති නැහැ නේද ටෙලි නාට්‍ය බලන්න? මෙහි සැබෑ අදහස ඔයා වැඩිය ටෙලි ඩ්‍රාමාස් වලට එළවන්නේ නැහැ නේද යන්නයි. You don't care for watching teledramas, do you? මෙය පිළිතුර ලබා දීමේදී අපිට සකස් කරන්නට පුළුවනි මම වැඩිය එළවන්නේ නැහැ ටීවී බලන්න. I don't care for watching teledramas. සැබවින්ම මා පිළිබඳවත් සත්‍යයක් මම වැඩිය ටෙලිඩ්‍රාමාස් වලට එළවන්නේ නැහැ. I don't care for watching teledramas. හැබැයි අර ඇඟිලි සලකුණද මොකද්ද කියන එක නම් මම බලනවා. මොකද ඇඟිලි සලකුණට මාවත් යන්න ඉඩ තියෙන නිසා. නැත්නම් ටෙලිඩ්‍රාමාස් වලට වැඩිය මම එළවන්නේ නැහැ. I don't care for watching teledramas. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ ඔබේ නිබන්ධනයේ 6 වන පිටුවේ පෙන්වා තිබෙන has been සහ have been යටතේ වන වාක්‍ය රටාවටයි. මෙය ප්‍රධාන තේරුම් තුනකින් භාවිතා වන සුවිශේෂී බස්වහරක්. පළමුවෙන්ම අප මතකයට නැගිය යුතුයි ප්‍රධාන තේරුම් තුනකින් පමණයි මෙම වාක්‍ය රටාව අප මෙහි යොදා තිබෙන්නේ. මේ වාක්‍ය රටාව පිළිබඳ මූලික නිර්වචනයේදී අප අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි මෙය has been have been පමණක් යෙදෙන වෙනත් ක්‍රියාපද නොයෙදෙන ඉංග්‍රීසියෙහි පවතින සුවිශේෂී ව්‍යවහාරයක් භාෂා ව්‍යවහාරයක් බව. has been have been පමණක් යෙදෙන වෙනත් ක්‍රියාපද නොයෙදෙන. අප මෙලෙස සඳහන් කරන්නට හේතුව has been have been යෙදී ඒ සමග ක්‍රියාපද යෙදෙන වෙනත් ක්‍රියාපද යෙදෙන තවත් වාක්‍ය රටා ඉංග්‍රීසියේ තිබෙනවා. මේ වාක්‍ය රටාවේදී has been have been සමග වෙනත් ක්‍රියාපදයක් යෙදෙන්නේ නැහැ. නාම පදයක් හෝ නාම විශේෂණයක් තමයි තුන්වෙනි පියවරට යෙදෙන්නේ. උක්තයෙන් ආරම්භ කරනවා දෙවන පියවර has been හෝ have been යන කොටස් දෙකෙන් එකක් යොදනවා. තුන්වන පියවර නාම පදයක් හෝ නාම විශේෂණයක් සම්බන්ධ කරන. නාම විශේෂණ නාම පද adjectives or nouns. මොනවද මේ has been have been භාවිතයේ තියෙන ප්‍රධාන තේරුම් තුන? has been have been ගොඩනැගෙන්නට පදනම් වෙන්නේ be ක්‍රියාපදය. be ක්‍රියාපදයේ ප්‍රධාන තේරුම් තුනක් තියෙනවා. තියෙනවා, ඉන්නවා, වෙනවා. කාලයක් තිස්සේ යම් දෙයක් යම් තැනක තියෙනවා නම්, කාලයක් තිස්සේ යම් කෙනෙක් යම් තැනක ඉන්නවා නම්, එසේ නැත්නම් යම් ගති ලක්ෂණයක් පෙන්වනවා නම් එසේ වෙනවා කියලා කතා කරන්නට යොදා ගන්නා බස්වහරයි has been have been වාක්‍ය රටාව මෙහි අප පෙන්වා තිබෙනවා. තේරුම් තුනම එකට ගන්නවා වෙනුවට අපි වෙන්වෙන්ව සලකා බලමු. මුලින්ම මෙහි අප පෙන්වා තිබෙනවා ඉන්නවා යන අදහසින් has been හෝ have been යෙදෙන ආකාරය. මෙහිදී
උක්තේන් වාක්‍ය ආරම්භ වන බවයි අප සඳහන් කොට තිබෙන්නේ. ඒ අනුව ඉන්නවා යන අදහස ලබා ගැනීමේදී ඉන්න කෙනා වාක්‍ය ආරම්භයට යෙදිය යුතු වන්නේ. දෙවෙනි පියවර has been හෝ have been කොටස් දෙකෙන් එකක්. උක්තය ඒක වචන නම් දෙවන පියවර has been විය යුතුයි. එහි been යන වචනේනුයි ඉන්නවා යන අදහස ලැබෙන්නේ. උක්තය බහුවචනයක් නම් හෝ සම්මත බහුවචනයක් නම් එනම් I හෝ you යන පද දෙකෙන් එකක් වෙනවා නම් දෙවෙනි පියවර have been ලෙස යෙදෙනවා. තුන්වෙනි පියවර නාම පදයක් හෝ නාම විශේෂණයක් එනම් අදාළ ප්‍රදේශයේ වාසය කරන ප්‍රදේශය සඳහන් කරන්නට පුළුවනි. මම ඉන්නේ නුගේගොඩ අවුරුදු 10ක් තිස්සේ. I have been in නුගේගොඩ for 10 years. එහි තිස්සේ කියන අදහස ෆෝ නිපාතේනොයි ප්‍රකාශ වන්නේ. මම ඉන්නේ නුගේගොඩ අවුරුදු 10ක් තිස්සේ. I have been in නුගේගොඩ for 10 years. මම ඉන්නේ කොළඹ අවුරුදු 25ක් තිස්සේ. ඉන්නවා යන අදහස බීන් යන පදේනුයි මෙහි ප්‍රකාශ වන්නේ. have been භාවිතය තුළ දීර්ඝ කාලීනව සිටින බව ප්‍රකාශ කෙරෙනවා. I have been in Colombo for 25 years. තිස්සේ යන අදහස ෆෝ නිපාතේනුයි ප්‍රකාශ වන්නේ. මෙහි තුන්වන නිදසුන අප පෙන්වා තිබෙනවා නාලිකා ඉන්නේ එයාගේ මාමත් එක්ක 1983 ඉඳලා. නාලිකා has been with her uncle since 1983. සිට since 1983 සිට since 1983 83 සිට ඉන්නවා තාමත් ඉන්නවා. මේ රටාව present perfect tense වලට නෑකම් කියන. එහි උප රටාවක්. එනිසා පැහැදිලිවම වර්තමාන සම්බන්ධයක් මේ ප්‍රකාශ තුල තියෙනවා. ඉන්නවා තාමත් ඉන්නවා. මම ඉන්නේ මෙතන අවුරුදු 15ක් තිස්සේ. I have been here for 15 years. ඔබේ කම්පැනියකට ආයතනයට අලුතෙන් එන සේවකයෙක් ඔයාට පාට් එකක් දැම්මොත් ඔයා කතා කරන්නේ අදාළ තැනැත්තට "අඩෝ මම මෙතන ඉන්නේ අවුරුදු 15ක් තිස්සේ උඹට බෑ මාව කන්ට්‍රෝල් කරන්න. Hey, I have been here for 15 years. You can't control me." ඔයාට බෑ මාව පාලනය කරන්න. මෙහි අප පෙන්වා තිබෙනවා සිව්වෙනි උදාහරණය. වසන්ත ඉන්නේ එංගලන්තේ අවුරුදු 10කටත් වඩා. සැලකිය යුතු කාල සීමාවක් තිස්සේ ඉන්නවා තාමත් ඉන්නවා. වසන්ත ඒක වචනයි. දෙවන පියවර has been. වසන්ත has been in England for over 10 years. අවුරුදු 10කට වඩා කියන අදහස අපි ගන්නවා over 10 years ලෙස. අවුරුදු 10කටත් වැඩි කාලයක් තිස්සේ for over 10 years. මෙහිදී has been have been භාවිතය ඉන්නවා යන අදහස ලබා දෙන්නේ දීර්ඝ කාලීනව ඉන්නවා යන අදහසයි. සුළු කාල සීමාවකට ඉන්නවා නම් විනාඩියකට දෙකකට පුංචිම පුංචි මොහොතකට නිමේෂයකට යම් මොහොතක රැඳී සිටින විට එය ඊතරම් සැලකිය යුතු කාල පරිච්ඡේදයක් නොවේ නම් ඉන්නවා යන අදහස අප ලබා ගන්නේ ඊසෑම්මා භාවිතයෙන්. ඔබේ නම කියලා කෙනෙක් කතා කරනකොට සුලෝචනා ඔබ ඉන්න තැනක ඉඳන් කෑ ගහනවා ඉන්නවා I'm here I am here. එතන ඉන්නවා යන අදහස am යන ප්‍රකාශයෙන්ුයි ලබා ගන්නේ. මම ඉන්නවා මෙතන I'm here. ඔබේ සෙලියුලර් දුරකථනයේට මිතුරෙක් කතා කරනවා ඔබ ඉන්නේ කොල්ලු පිටියේ. ඔබ කතා කරන්නේ මචං මම කොල්ලු පිටියේ ඉන්නේ. මචං now I am in කොල්පිටි. මේ වෙලාවේ මම ඉන්නේ කොල්ලු පිටියේ. now I am in කොල්පිටි. මේ වෙලාවේ මම ඉන්නේ බම්බා. now I am in බම්බා. මේ වෙලාවේ මම බම්බල පිටියේ ඉන්නේ. ඒ සුළු මොහොතකට ඉන්න බව හැඟවීම. have been වල යෙදෙන්නේ have been වල සිදුවන්නේ දීර්ඝ කාලීනව සිටින බව ප්‍රකාශ කිරීමයි. පැය දෙකක් තුනක් තිස්සේ කියන අදහසත් මෙමගින් ගන්න පුළුවන්. have been භාවිතයෙන් ගන්න පුළුවන්. ඔබේ සගයෙක් බලාපොරොත්තුව උදේ 8 සිට දවල් 1 වෙනකන් ඔබ යම් ස්ථානයක ඉන්නවා. යාළුවා ආපු ගමන් ඔයා කියන්නේ මම මෙතන ඉන්නේ පැය 5ක් තිස්සේ. I have been here for 5 hours. මම මෙතන ඉන්නේ පැය 3ක් තිස්සේ. I have been here for 3 hours. සැලකිය යුතු කාල සීමාවක් තුල පැය ගණනක් දින ගණනක් මාස ගණනක් හෝ අවුරුදු ගණනක් විය හැකි. ඔබ රැඳී සිටින බව, ඔබ වාසය කරන බව, ඔබ ඒ ප්‍රදේශය තුල වැඩිපුර ගැවසෙන බව මෙමගින් ඔබට හඟවන්නට පුළුවන්කම තියෙනවා. has been have been භාවිතයේ දෙවන තේරුම ලෙස 7 වන පිටුව මැද අප පෙන්වා තිබෙනවා වේ හෙවත් වෙලා යන අදහස. මෙහි මාතෘකාව be ලෙස යොදන්නට හේතුව been යන ක්‍රියාපදයේ ක්‍රියාමූලය be ලෙස යෙදීමයි. මේ අප සාකච්ඡා කරන්නේ be යන ක්‍රියාපදයේ past participle රූපය වන
බීන් වල ප්‍රධාන තීරුම් තුනයි. අප නැවත මතකයට නගනවා නම් ඔබට මේ රටාව කුමක්ද යන්න has been have been පමණක් යෙදෙන වෙනත් ක්‍රියාපද නොයෙදෙන වාක්‍ය රටාවයි මේ. වෙනත් ක්‍රියාපද යෙදෙන වාක්‍ය රටා ඉංග්‍රීසියේ තියෙන. හැබැයි මේ රටාවේදී has been have been පමණයි යෙදෙන්නේ වෙනත් රටාවක් යෙදෙන්නේ නැහැ. වෙලා කියන අදහස අපි බලමු. been වලින් ප්‍රකාශ වන නාලිකා කරුණාවන්ත වෙලා. නාලිකා has been so kind now. ඉස්සරයා කරුණාවන්ත නැහැ. කසාද බඳින්න කලින් කුණකටු බැල්ලියෝ වගේ ඉන්න සමහර කාන්තාවන් ඉන්නවා බැන්දට පස්සේ හරියනවා. දැන් නාලිකා බැඳලා සුමාන දෙකයි. ඒ බැඳලා සුමාන දෙක එයා බොහොම කරුණාවක් පෙන්වනවා. බැන්දට පස්සේ සුමාන දෙක කාර්යාලයට ජුජුස් අරන් එනවා. මාස් මෙලෝ අරන් ඇවිල්ලා බෙදනවා. ප්ලේන්ටි එක යාළුවත් එක්ක බෙදාගෙන බොනවා. මෙන්න මේ වගේ විශේෂ කරුණාවක් පෙන්වනකොට කාර්යාලයේ උදවිය කතා කරනවා නාලිකා දැන් කරුණාවන්ත වෙලා කියලා. මේ නාලිකාගේ සති දෙකේ කරුණාව ඉංග්‍රීසියෙන් අපි කතා කරන්නේ. නාලිකා has been so kind now කියලායි නාලිකා ගොඩක් කරුණාවන්ත වෙලා දැන්. මෙහි දෙවන නිදසුන අප පෙන්වා තිබෙනවා ඈ ගැබිනි මවක් මාස 3ක් තිස්සේ. මෙහි යම් කාල පරිච්ඡේදයක් ඉස්මතු කොට දැක්වීම සිදු වෙනවා. තිස්සේ යන අදහස ලබා ගන්නේ ෆෝ නිපාතයෙන්. She has been pregnant for 3 months now. ඇය ගැබිනි මවක්. She has been pregnant. pregnant යන වචනය සහිතවත් රහිතවත් ක්‍රම දෙකටම යොදාන්නට පුළුවනි. හේතුව ගර්භණී විශේෂණ පදය pregnant. ගර්භණීය නාම පදය pregnant. නාම පදයට මුලින් නම් යොදන්නත් පුළුවනි. ගර්භණියක් ලෙස සඳහන් කිරීමේදී. ඇය ගර්භණී මාස 3ක් තිස්සේ she has been pregnant for 3 months. නමුත් නාම මාත්‍ර ලෙස ගර්භණී ලෙස පමණක් සඳහන් කරනවා නම් she is pregnant ලෙසයි ඒ සඳහන් කළ යුතු වන්නේ. ඇය ගර්භණී she is pregnant. මම ගර්භණී I am pregnant. නමුත් ඔබ වෛද්‍යවරයාට පවසන විට මාස 3ක් තිස්සේ මම ගැබිනියක් කියලා මාස ගණනක් සඳහන් කරන විට වඩාත්ම ගැලපෙන වාක්‍ය රටාව have been. I have been pregnant for 3 months now. සුළු මොහොතක් ගැන කතා කරනවා නම් නාම මාත්‍ර ලෙස ගති ලක්ෂණ විතරක් සඳහන් කරනවා නම් ඊසෑම්මා භාවිතය. කාල සීමාවක නිරීක්ෂණයක් සඳහන් කරනවා නම් කාලය විශේෂයෙන් සඳහන් කරලා කතා කරනවා නම් has been have been භාවිතය. ඒ අනුව මෙය ඊසෑම්මා වෙනුවට has been යෙදීමක් ලෙසත් සලකන්නට පුළුවන්කම තියෙනවා. ඔයා දැන් ගොඩක් නපුරු වෙලා you have been so cruel now. පෙරේදා හට්ටියෙන් ගැහුවා, ඊයේ කරමූඩියෙන් ගැහුවා, අද උදේ තෙල් හැන්දෙන් ගැහුවා. යම් ක්‍රියාවලියක් සිදුවීම් පෙළක් තියෙනවා. මේ දින වකවානු තුල ඈ නපුරු වෙලා මේකගේ මූණට ඔබ කියන්නේ 3 වෙනි දවසේ ඔයා දැන් නපුරු වෙලා you have been so cruel now. නපුරුයි cruel. you have been so cruel now. ඔයා ගොඩක් නපුරු වෙලා දැන්. ඔයා දැන් ගොඩක් හොඳ වෙලා. තනි සිද්ධියක් නෙවෙයි. සිද්ධි මාලාවක්. you have been so good now. දැන් ඔයාගේ සැමියා සිගරට් බොන්නේ නැහැ. ඒ සල්ලිවල ගෙදරට මොනවා හරි ගේනවා. පෙරේදද පළමුදද මස්කට් ගෙනාවා. ඊට පස්සේ දවසේ මාස් මෙලෝ ගෙනාවා. ඊයේ පැණි බූංජි ගෙනාවා. අද පැණි වලලු ගෙනාවා. දැන් මේ සිදුවීම් වල අද ඔයා කියනවා ඔයාගේ සැමියාට ඔයා දැන් ගොඩක් හොඳ වෙලා කියලා. You have been very good now. You have been good. ඔයා හොඳ වෙලා. ඔබ දන්නවා මධ්‍යම පුරුෂය වන you සම්මත බහුවචනයක්. දෙවන පියවර have been. ඉන් අනතුරුව විශේෂණ පදයේ යෙදුනා good. ඔයා හොඳ වෙලා. You have been good. ඔයාගේ පුතා දැන් ගොඩක් හොඳ වෙලා. Your son has been very good now. ඔයාගේ පුතා දැන් ගොඩක් නරක් වෙලා. Your son has been very bad now. මෙහිදී has been යෙදීමෙන් සිදුවන්නේ කාල සීමාවක් තුල මේ හොඳ හෝ නරක පවතින බවට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීම. ඔන්න ඊයේ පෙරේදා දවසක පන්තියට මල් ගෙනාවා. පන්තියේ පළවෙනියා වුණා. මීටර් 100 දුවලත් දෙවෙනියා වුණා. මේ සිදුවීම් වල ගුරුවරයා දෙමව්පියන්ට කියන්නේ අම්මට තාත්තට කියන්නේ ඔයාගේ පුතා දැන් ගොඩක් හොඳ වෙලා. Your son has been very good now. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත මාස 3කට සැරයක් තාත්තා ඉස්කෝලේට ගියාම ගුරුතුමිය කියනවා ඔයාගේ පුතා දැන් ගොඩක් නරක් වෙලා. Your son has been very bad now. ඒ වාක්‍ය ආරම්භයේ යෙදුනේ you නෙවෙයි your son. ඔයාගේ පුතා. you කියලා හැම සලකන්න එපා. your son ලෙසයි යෙදුනේ. ඔයාගේ පුතා ඒක වචන ආරම්භයක්. ඒ නිසා දෙවන පියවර has been විය යුතුයි.
මීළඟට අපි බලමු has been වල තුන්වන තේරුම තියනවා යන අදහස ලබා ගැනීම. කාල සීමාවක් තිස්සේ යම් දෙයක් යම් තැනක තියෙනවා නම් එම තියනවා යන අදහස ලබා ගන්නෙත් has been භාවිතයෙන්. අපි දන්නවා නාම මාත්‍ර ලෙස තියනවා කියලා විතරක් කියනවා නම් ඊසෑම්මා. ගති ලක්ෂණ පිළිබඳ කතා කිරීමේදීත් එහෙමයි. සැබවින්ම has been have been භාවිතය ඊසෑම්මා වෙනුවට යෙදෙන විශේෂ වහරක් ලෙසයි මෙහි පෙනෙන්නේ. ඈ කරුණාවන්තයි, she is kind. ඈ හොඳයි, she is good. ඔයා හරි හොඳයි, you are very good. ඕනෑම තැනක ඒ ප්‍රකාශ වළංගුයි. have been යෙදීමේදී කාල සීමාවක නිරීක්ෂණයක් කියනවා. දවස් දෙක තුනක් තිස්සේ මේ වෙනස තියෙනවායි කියලා විශේෂයෙන් ඉස්මතු කරලා කියනවා. ඒ වෙනසයි has been have been වල තියෙන්නේ. තියනවා කියන අදහස ලබා ගැනීමේදීත් එලෙසමයි. කාලයක් තිස්සේ යම් දෙයක් යම් තැනක තියෙනවා. අපි සඳහන් කරනවා නම් ඔයාගේ පොත මෙතන තියෙනවා කියලා. ඔයාගේ පොත මෙතන තියෙනවා. එය is මගිනුයි පළ කරන්නේ. Your book is here. ඔයාගේ පොත තියෙනවා මෙතන. තියෙනවා is. නමුත් අපි එහෙම ප්‍රකාශ කළොත් ඔයාගේ පොත මෙතන තියෙන්නේ දවස් 3ක් තිස්සේ. Your book has been here for 3 days. එහි වාක්‍ය ආරම්භ වෙනවා your book ලෙස. දෙවන පියවර has been. ඉන් අනතුරුව තියෙන තැන සඳහන් කරනවා here කියලා. ඔයාගේ පොත මෙතන තියෙන්නේ දවස් 3ක් තිස්සේ. Your book has been here for 3 days. ඔයාගේ පෑන මේසයට තියෙන්නේ දවස් 2ක් තිස්සේ. Your pen has been under the table for 2 days. ඔයාගේ සරම වැලේ තියෙන්නේ දවස් 7ක් තිස්සේ. Your saron has been on the line for 7 days. වැලට line කියනවා. වැල උඩයි රෙදි වනන්නේ. ඒ නිසා වැලේ කියනකොට on the line වෙන්න ඕනේ. ඔයාගේ සරම වැලේ තියෙන්නේ දවස් 7ක් තිස්සේ. Your saron has been on the line for 7 days. තිස්සේ කියන අදහස for වලිනුයි ප්‍රකාශ වුණේ. දවස් 7ක් තිස්සේ for 7 days. යාළුවා අහනවා කෝ මචං කාර් එක. ඔයාට පුළුවන් නාම මාත්‍ර වශයෙන් කියන්න මචං මගේ කාර් එක ගරාජ් එකේ. my car is in the garage. is කියන්නේ තියෙනවා. නමුත් කාල සීමාව දිනවකවානු සහිත ඔබ කියනවා නම් මගේ කාර් එක ගරාජ් එකේ තියෙන්නේ සති 2ක් තිස්සේ. මෙතනදී වඩාත් ගැළපෙන වහර has been have been භාවිතය වෙනවා. my car has been in the garage for 7 days, for 3 days, for 2 weeks. කාල වකවානුව තිස්සේ යන අදහස දෙන for වලින් සම්බන්ධ කළා. අපි එමු 8 වෙනි පිටුවට. එහි been යන පදයේ විශේෂ භාවිතයක් අප පෙන්වා තිබෙනවා. BEING been. මේ BEEN been නොවේ. මේ තවත් විශේෂ වහරකුයි අපි හඳුන්වා දෙන්නේ. BEING been යන වහර ඊසෑම්මා සමග යෙදෙන විශේෂ අවස්ථාව. මෙහි මාතෘකාව අපි ඉදිරිපත් කොට තිබෙන්නේ මේ වෙලාවේ ඔයා කියලයි. පුද්ගල ගති ලක්ෂණ පිළිබඳව කතා කරද්දී අදාළ ගති ලක්ෂණය මේ වෙලාවේ විශේෂයෙන් පෙන්වන බව කතා කරනවා නම් මේ වෙලාවේ ඔයා මේ දැන් අපි කතා කරන දෙබස තුල ආත්මාර්ථකාමීව සිටිනවා. මේ අදහස මම පළ කරනවා ඔයා ගොඩක් ආත්මාර්ථකාමී කියලා. you are being very selfish. මේක අවශ්‍ය නම් being නැතුව කියන්නත් පුළුවනි. බොහෝ අය එහෙමත් කියනවා. ඒත් ව්‍යාකරණය ටිකක් පැහැෙනකොට පරිණත වෙනකොට වෙනස් භාවිත කටවහරේ තියෙන විකල්ප භාවිත ඔබ හඳුන ගන්න ඕන. ඔයා ආත්මාර්ථකාමී, you are selfish. ඔයා ආත්මාර්ථකාමී යන අදහස මේ වෙලාවට විශේෂයෙන් ගොනු කරනවා නම් මේ වෙලාවේ ඔයා ආත්මාර්ථකාමීව සිටිනවා. you are being selfish. you are being very selfish. ඒ විදිහටම අපි කතා කරනවා ඔයා නොසලකිලිවන්තයි කියලා. පන්තියේ ගුරුතුමිය ශිෂ්‍යයෙකුට කියනවා you are careless. you are very careless. මේ ප්‍රකාශය ඕනෑම තැනකට වළංගුයි. සැබවින්ම ඔයා නොසලකිලිවන්තයි. මේ වෙලාවේ හෝ ඕනෑම අවස්ථාවක සාමාන්‍යයෙන් ඔබ නොසලකිලිවන්තයි. you are very careless. ඔබට අවශ්‍ය නම් මේක මේ වෙලාවටම ගලපන්න. මේ වෙලාවේ නොසලකිලිවන්තකම ඔබ සඳහන් කරන්නේ you are being careless ලෙසයි. සංජීව ඔයා බොහොම නොසලකිලිවන්තයි. සංජීව you are being very careless. you are being very careless. BEING being යන පදයයි මෙහි යෙදෙන්නේ. බලන්න මෙහි පස්වන නිදසුන ඔයා අශීලාචාරයි. you are rude. නමුත් මේ වෙලාවේ ඔයා අශීලාචාර විදිහට මගේ අතින් ඇල්ලුවා නම්
මේ වෙලාවේ අශීලාචාර ප්‍රශ්නයක් ඔයා මගෙන් ඇහුවා නම් එවැනි තැනකදී මා එකවරම ප්‍රතිචාර දක්වනවා you are being rude කියලා. you are being rude. ඔයා අශීලාචාරයි. මේ වෙලාවේ ඔබ අශීලාචාරයි. වෙන වෙලාවට බෝධිසත්වයා වගේ ඉන්න ඔයා අම්මා තාත්තා නැති අල්ලපනල්ලේ එකවරටම වල් විදිහට මගේ අතින් ඇල්ලුවා නම් මගේ මුවින් එකවර පිට වෙන ප්‍රකාශය තමයි ඔයා හරිම අශීලාචාරයි. මේ වෙලාවේ ඔයා අශීලාචාර වී සිටිනවා. ඇයි මේ? මොකද මේ? වාට වෙලා තියෙන්නේ. you are being rude. you are being rude. ඔයා අශීලාචාරයි. you are being rude. rude rude යන පදයයි එහි යෙදෙන්නේ. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ නිබන්ධනයේ 11 වන පිටුවේ නාම විශේෂණ යටතේ පෙන්වා තිබෙන භාවිතයටයි. adjectives. මේ සැබවින්ම තීරණාත්මක සාකච්ඡාවක් බව මතකයට නැගිය යුතුයි. නාම විශේෂණ සම්බන්ධ භාවිතය බොහෝ දෙනා තුළ ගැටලු ඇතිවන භාවිතයක් මේ. නාම විශේෂණයක් යනු නාමපදයක් විස්තර කිරීමට නාමපදයකට මුලින් භාවිතා කළ හැකි පදයක්. නමුත් ඉංග්‍රීසියේදී එය නාමපදයකට මුලින් යොදනවා පමණක් නොවේ. ඊසෑම්මා යන පද සමග මුල් වචනය විස්තර කිරීමටත් යොදා ගන්න. ගොවියා අවංකයි, the farmer is honest. ගොවියා කරුණාවන්තයි, the farmer is kind. ගොවියා අප්සෙට් එකේ ඉන්නේ, the farmer is upset. අප්සෙට් කියන්නේත් නාම විශේෂණයක්. ගොවියා අප්සෙට් එකේ ඉන්නේ වෙන කාරණාවක් නිසා නොවේයි, පොහොර සහනාධාර කපලා නිසා. දැන් කොහොම වුණත් නාම විශේෂණයෙන් නාමපදය විස්තර කර. මේ නාම විශේෂණයක් කොහොමද? ඇඩ්ජෙක්ටිව් එකක් කොහොමද වාක්‍යයක් තුලට රිංගවන්නේ? මේක ක්‍රම දෙකකට සිදු වෙනවා. වෙන්න යන අදහස ලබා දෙන get හෝ be සමග එකතු කරන්න පුළුවන් නාම විශේෂණය. ඒ වගේම ඊසෑම්මා සමග සම්බන්ධ කරන්නත් පුළුවන්. ඊසෑම්මා සමග සම්බන්ධ කරන්නත් පුළුවන් නාම විශේෂණය. ඒ සැබවින්ම 7 8 පන්තිවල විද්‍යාව පාඩමක් ඇසුරෙන් කියනවා නම් නාම විශේෂණයක් ඊටාම වේගයෙන් ඊසෑම්මා සමග සක්‍රියව ප්‍රතික්‍රියා කළා වාක්‍ය හදනවා. දෙවෙනි ක්‍රමය තමයි මම කලින් සඳහන් කළ get හෝ be සමග එකතු වීම. get වලිනුත් වෙන්න කියන අදහස ලබා දෙනවා, be මගිනුත් වෙන්න කියන අදහස ලබා දෙනවා. නාම විශේෂණ කිහිපයක් මතකයේ රඳවා ගැනීම අවශ්‍යයි. එය අපි විශේෂයෙන් ඔබට කරන යෝජනාවක්. මේ වචන නාම විශේෂණ කියලා වර්ගීකරණය කරලා මතකයේ රඳව ගන්න පුංචි උත්සාහයක් දරන්න. පරක්කුයි late නාම විශේෂණයක්, upset නාම විශේෂණයක්, tired මහන්සි නාම විශේෂණයක්, angry තරහ නාම විශේෂණයක්. දැන් මේ නාම විශේෂණ කෙලෙසද අපි වාක්‍යයක් තුළට යොදන්න. get හෝ be සමග එකතු කරනවා. මට බෑ පරක්කු වෙන්න. I can't get late. I can't be late ලෙසත් එහෙම සඳහන් කරන්නට පුළුවනි. මට බෑ තරහ වෙන්න ඔයත් එක්ක, ඔයා මගේ sir. I can't get angry with you because you are my sir. මට බෑ upset වෙන්න මේ වෙලාවේ. I can't get upset at the moment. මේ වෙලාවේ at the moment. at this moment ලෙසත් සඳහන් කරන්නට පුළුවනි. මට බෑ upset වෙන්න. I can't get upset නැතහොත් I can't be upset. මට බෑ විවාහ වෙන්න. I can't get married. married යන පදයක් නාම විශේෂණයක් ලෙසමයි අපි සලකන්නේ. එහි වෙන්න කියන අදහස get මගිනුයි ලබා ගත්තේ. මට බෑ මෝඩ වෙන්න. I can't be foolish නැතහොත් I can't get foolish ලෙසත් එහෙම සඳහන් කරන්නට පුළුවනි. මට බෑ මෝඩ වෙන්න. I can't be foolish. foolish නාම විශේෂණයක්. මෝඩ වෙනවා යනුවෙන් සඳහන් කිරීමේදී එය be foolish විය යුතුයි. I can't be foolish. මට බෑ පිස්සු වෙන්න. මට බෑ මොලේ අවුල් කරගන්න යන අදහසේ මගින් ලබා ගන්නට පුළුවනි. I can't get mad නැතහොත් I can't be mad ලෙසත් එහෙම සඳහන් කරන්නට පුළුවනි. සරල විධාන දීමේදී විශේෂයෙන්ම නැත යන අර්ථයේ විධාන දීමේදී අප නාම විශේෂණ get හෝ be සමග සම්බන්ධ කරනවා. පරක්කු වෙන්න එපා. don't get late. upset වෙන්න එපා. මේක පොඩි ප්‍රශ්නයක්. don't get upset. this is a small problem. don't get upset. upset වෙන්න එපා. තරහ වෙන්න එපා. මම ඔයාට කාරණයක් කියන්නයි යන්නේ. don't get angry with me.
I am going to tell you something special. I am going to tell you something special. මම ඔයාට යම් විශේෂ කාරණයක් කියන්නයි යන්නේ. තරහ වෙන්න එපා. Don't get angry. තරහ වෙන්න එපා. Don't get angry. එයම don't be angry ලෙසත් සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. අනාගත කාලයේ විල් ඇසුරේ යෙදෙන වාක්‍යවලත් තත්වය මෙලෙසමයි. ක්‍රියාපදයක් නම් විල් සමග පහසුවෙන් යොදන්න පුළුවන්. එවිට get හෝ be යොදන්නේ නැහැ. නිමල් එයි, නිමල් will come. ශාන්තයයි, ශාන්ත will go. කාංචනා කරයි ඒක, කාංචනා will do it. නාමලී බනී ඔයාට, නාමලී will scold you. ඒවා ක්‍රියාපද. ක්‍රියාපද නම් get හෝ be යොදන්නේ නැහැ. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ක්‍රියාපදයක වෙනවා කියන શબ્දය ඇහුණත් get යොදන්නේ නැහැ, be යොදන්නේ නැහැ. නොමග යවන සුළු ක්‍රියාපද තියෙන්න පුළුවනි. වෙනස් වෙනවා. ක්‍රියාපදය change. නාමලී වෙනස් වෙයි කියලා අනාගත කාලයට අපි කියනවා නාමලී will change. නාමලී වෙනස් වෙයි. වෙයි කියලා ඇහුණට get යොදන්නේ නැහැ. ඇයි ඒ change කියන්නේ සහජාත ක්‍රියාපදයක්. සහජාත ක්‍රියාපදයකදී වෙන්න කියන අදහස ලබා ගැනීමට get හෝ be යොදා ගැනීමක් සිදුවන්නේ නැහැ. මම දන්නවා ඔයා වෙනස් වෙයි. I know that you will change. ඒ that යන පදේ මම වාක්‍ය මැද යොදාගත්තා කියලා කියන අදහස ගන්න. මම දන්නවා ඔයා වෙනස් වෙයි කියලා. I know that you will change. එහි change පමණයි යෙදෙන්නේ ක්‍රියාපදයක් නිසා change. නමුත් නාම විශේෂණයක් වාක්‍යයක් තුල යෙදෙන්නේ මෙහෙම නෙවෙයි. නාමලී තරහ වේ යවත් එක්ක. නාමලී will get angry with you. වසන්ත upset වෙයි කියන්න එපා ඔහුට. වසන්ත will get upset. Don't tell him. කවදාවත් වසන්ත will upset කියන්න එපා. වසන්ත will upset කියන එක වැරදි. මොකද upset කියන්නේ නාම විශේෂණයක්. upset වෙනවා get upset විය යුතුයි. නාමල් upset වෙයි. නාමල් will get upset. ඔයා upset වෙයි මට බෑ ඔයාට කියන්න. You will get upset. I can't tell you. You will be upset ලෙසත් එයම සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඔයා කරදර වෙයි මේ ගැන. මෙතනත් විශේෂයක් තියෙනවා. කරදර වෙනවට ක්‍රියාපදය worry. ඒ නිසා වෙනවා කියලා ඇහුණට get යොදන්නේ නැහැ, be යොදන්නේ නැහැ. ඔයා කරදර වෙයි, you will worry. ඔයා කලබල වෙයි, you will hurry. ශාමලී කලබල වෙයි, ශාමලී will hurry. තමරා කලබල වෙයි, තමරා will hurry. අමිතා කලබල වෙයි, අමිතා will hurry. කලබල වෙනවට ක්‍රියාපදය hurry කියලා යෙදෙන්නේ HURRY hurry. එහි වෙනවා කියලා ඇහුණට be හෝ get යෙදීමක් නැහැ. නමුත් සැබවින්ම අපි කතා කරනවා නම් නාලක තරහ වෙයි ඔයත් එක්ක. angry කියන්නේ විශේෂණයක්. නාලක will get angry with you. ඔයා පරක්කු වෙයි අද. you will be late. late කියන්නේ විශේෂණයක්. ඒ තනිව යොදන්නේ නැහැ වාක්‍ය තුල. you will be late නැතහොත් you will get late. ඒ වගේමයි අංක 7 නිදසුන 13 වෙනි පිටුවේ නාමලී ලැජ්ජ වෙයි මේ ගැන. නාමලී will get ashamed of this. මෙහි of යන නිපාතය ගැන කියන අදහසයි ලබා දෙන්නේ. නාමලී ලැජ්ජ වෙයි මේ ගැන. නාමලී will get ashamed of this. ashamed යන පදය ලැජ්ජයි කියන අදහසයි ලබා දෙන්නේ. නාමලී will get ashamed of this. නාමලී ලැජ්ජ වෙයි මේ ගැන. එයා අසනීප වෙයි. මෙහි 8 වන ප්‍රකාශය එයා අසනීප වෙයි. අසනීප වෙයි මේ ගැන ලෙස මුද්‍රණය වී තිබෙනවා. ඒ මුද්‍රණය වැරදි. එයා අසනීප වෙයි. he will get ill. නැතහොත් එය he will be ill කියලාත් ගන්න පුළුවන්. ඔහු අසනීප වෙයි. he will get ill. නැතහොත් he will be ill. අසනීපයි විශේෂණ පදය ill. අසනීප වෙනවා get ill. නැතහොත් be ill විය යුතුයි. ඔබට වැටහෙනවා ඇති මෙහි 9 සහ 10 නිදසුන් දෙකේදීම get හෝ be යෙදිලා නැත්තේ. එම නිදසුන් දෙකේම කරදර වෙනවාට යෙදෙන worry යන පදය සහ කලබල වෙනවාට යෙදෙන hurry යන පදය ක්‍රියාපද වීම නිසායි. ඔයා කරදර වෙයි මේ ගැන. you will worry about this. එයා කලබල වෙයි. he will hurry. කලබල වෙනවා ක්‍රියාපදය ලෙසයි hurry යෙදෙන්නේ. එය සහජාත ක්‍රියාපදයක්. ක්‍රියාපදයකට මුලින් get හෝ be යෙදෙන්නේ නැහැ. වෙන්න කියන අදහස ඇහුණත් එතන get හෝ be යොදන්න එපා.
නමුත් එයා දුක් වෙයි මේ ගැන, එයා සතුටු වෙයි මේ ගැන ඒ තැන්වල බී යෙදෙනවා. හේතුව sorry කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. happy කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. අපි කතා කරනවා එයා දුක් වෙයි මේ ගැන කියලා. He will be sorry about this. දුක් වෙනවා, be sorry. මට බැහැ දුක් වෙන්න, I can't be sorry. ඒ වගේමයි නිමල් සතුටු වෙයි මේ ගැන, නිමල් will be happy about this.